අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල් මෑණිවරු ආදරණීය දුවදරුවෝ හැමදෙනාම ඊටමත් ගෞරවයෙන් යුක්තව අද පාඩම සඳහා පිළිගනු ලබනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP Education අධ්‍යාපන ආයතනයත් සහ සම්බන්ධතාවයෙන් යුක්තව ප්‍රාචීන අධ්‍යාපනයේ උන්නතිය උදෙසා ඉදිරිපත් කරන ලබන සුවිශේෂී පාඩම් මාලාවේ ප්‍රාචීන පඬිත උපාධි අවසාන පරීක්ෂණයට නියමිත පාලි විෂයේ නිර්දිෂ්ඨ ග්‍රන්ථ ප්‍රශ්න පත්‍ර අංක 1 යටතේ ඉදිරිපත් වන නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් වන විසුද්ධි මග්ගය පිළිබඳව කෙරෙන සාකච්ඡාවට අදාළව තවත් පාඩමක් සමග සම්මුඛ වීමටයි ඔබ අපි සූදානම් වෙන්නේ. අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල් මෑණිවරු අපේ දරුවෝ හැම කෙනෙක්ම දන්නවා අපි මේ වෙනකොට විසුද්ධි මාර්ගයේ සම්බන්ධයෙන් පාඩම් 5කට සම්බන්ධ වෙලා ඒ පාඩම් 5 තුළ විසුද්ධි මාර්ගයට අදාළව කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කරනු ලැබුවා. විශේෂයෙන් විසුද්ධි මාර්ගය කියන්නේ මොකක්ද? එහි අරමුණ කුමක්ද? ඒ වගේම විසුද්ධි මාර්ගයට අදාළව සංඥා නිමිත්තං කත්තාරං පරිමාණංච ප්‍රයෝජනං ආදී වශයෙන් සඳහන් වන ඒ අර්ථ පංචකය පිළිබඳව අපි සාකච්ඡා කරනු ලැබුවා. ඒ වගේම විසුද්ධි මාර්ගයේ අන්තර්ගතය, ඒ වගේම විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථ ව්‍යුහය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ කතුවරයා පිළිබඳව බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ සම්බන්ධව අපි කරුණු කාරණා සාකච්ඡා කළා. ඒ වගේම උන්වහන්සේගේ ජාත භූමිය පිළිබඳව විචාරක මත ආශ්‍රය කරගෙන අපි සාකච්ඡා කළා. ඒ වගේම විසුද්ධි මාර්ගය පිළිබඳව විවිධ විචාරක මත පදනම් කරගෙන එහි අගය ඒ වගේම ප්‍රයෝජන පිළිබඳව අපි සාකච්ඡා කරනු ලැබුවා. ඒ වගේම විසුද්ධි මාර්ගයේ පරිවාර ග්‍රන්ථ මොනවද කියන එක පිළිබඳව අපි විශේෂයෙන් සාකච්ඡා කරනු ලැබුවා. ඒ වගේම විසුද්ධි මාර්ගයේ සහ විශේෂයෙන් අභේගිරික කෘතියක් වශයෙන් සැලකෙන විමුක්ති මාර්ගය පිළිබඳව සංසන්දනාත්මකව අපි කරුණු පරීක්ෂා කළා. ඒ වගේම මේ විදිහට කරුණු පරීක්ෂා කරලා අපි අනතුරුව විසුද්ධි මාර්ගයේ මුල් කොටස එහෙම නැත්නම් නිදාන කතාවෙහි ආරම්භය සම්නිධාන කරමින් අපි පද්‍ය සහ ගද්‍ය පාඨ කිහිපයක් පිළිබඳව අර්ථ විවරණ වශයෙන් අපි සාකච්ඡා කරනු ලැබුවා. ඒතර මේ විදිහට අපි පාඩම් 5ක් අවසන් කරලා අද 6 වෙනි පාඩමත් එක්ක සම්මුඛ වෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එමනම් අද දවසේ සිට ඉදිරියට අපිට සාකච්ඡා කරන්න තියෙන විශේෂයෙන් මෙහි අර්ථ පිළිබඳව ඒ වගේම ඒ අර්ථ පිළිබඳව සාකච්ඡා කරගෙන යන අතරතුරදී යම්කිසි විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න තියෙනවා නම් ඒ කරුණුත් පැහැදිලි කරගෙන ධර්ම කාරණා ඒ වගේම ඓතිහාසික වශයෙන් වැදගත් වෙන කරුණු කාරණාවන් ආදී කොට ඇති ඒ සියලු කාරණාවන් පිළිබඳ අවධානය යොමු කරන ගමන්ම මේ පරිවර්තන පරිචය දිනු කර ගැනීමයි අපේ අරමුණ බවට පත් වෙන්නේ. ඒ නිසා සියලු දෙනාම මේ කරුණු කාරණා හිතේ තියාගෙන අර මුල් අවබෝධයත් ඇති කරගෙන අද දවසේදී පාඩමට සම්බන්ධ වන හැටියට විශේෂයෙන් මතක් කරමින් අද දවසේ පාඩම කරා අපි යමු එමු. හොඳයි. අද අපිට කතා කරන්න පටන් ගන්න තියෙන්නේ ගාථා පාඨයක් එක්ක. එතකොට ඔබට මතක ඇති අපි පහුගිය පාඩම්වලදී සාකච්ඡා කරනකොට විශේෂයෙන් සූත්‍ර ධර්ම පිළිබඳ සාකච්ඡාවේදී මේ විදිහේ ගාථා පාඨ අපිට හමු වුණා. එහිදී විශේෂයෙන් ඒ ගාථා පාඨ වල අපි හඳුනාගත්තා පද පිළිවෙල අපි සකස් කරගන්න ඕන කියලා. එතකොට ඒ විදිහට පද පිළිවෙල සකස් කරගන්න ගමන් අපි මේ ගාථාවන්හි අර්ථය ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම කියවලා ඉදමු මේ ගාථාව. ඉමිස්සාදානි ගාථාය කතිතාය මහේසිනා වන්නයන්තෝ යථා භූතං අත්තං සීලාදි බෙහෙදනං සුදුල්ලභං ලබිත්වාන පබ්බජ්ජං ජින ශාසනේ සීලාදි සංඝං කේමං උජුං මග්ගං විසුද්ධිය. මෙතන ගාථා ධර්ම දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි අංකණය කරගත්තොත් 1 සහ 2 කියලා. එතකොට ඉමිස්සාදානි ගාථාය කතිතාය මහේසිනෝ. එතකොට මේකේ අපි පදපිළිවෙල මුලින් සකස් කරගමු. එතකොට අපිට පැහැදිලි පළවෙනි පදයේ හැටියට අපිට මෙතන මහේසිනා කියන වචනය ගන්න පුළුවන්. මහේසිනා කතිතාය දෙවෙනි වචනය
මහේසිනා කතිතාය ඉමිස්සාදානි ඉමිස්ස ඉදානි ගාතාය ඉමිස්ස ඉදානි ගාතාය සීලාදී බෙහෙදනං ඒක අපි එකක් විදියට ගමු අංක 5 හැටියට සීලාදී බේදනං අත්තං අංක 6 අත්තං කියන වචනය යථා භූතං ඊළඟ වචනේ අපි ගන්න පුළුවන් යථා භූතං අංක 7 යථා භූතං අංක 8 වන්න යන්තෝ. එතකොට මේ ගාථාව ඊළඟ ගාථාවත් එක්ක සහ සම්බන්ධ වන ගාථාවක් හැටියට තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපි මේ ගාථාවටත් අංක යොදාගමු. ඊළඟට සුදුල්ලබං කියන වචනයද අපිට ගන්න පුළුවන් අංක 9 හැටියට සුදුල්ලබං ජින ශාසනේ ජින ශාසනේ අංක 10 ජින ශාසනේ අංක 11 පබ්බජ්ජං අංක 12 ලබිත්වාන සීලාදී සංඝහං අංක 13 සීලාදී සංඝහං khේමං අංක 14 ඊළඟට 15 උජුං කියන වචනය විසුද්ධියා මග්ගං 16 17 අපිට ওই විදිහට මේකේ පද පිළිවෙල සකස් කරගන්න පුළුවන්. මේ ගාතාවත් අර්ථයත් මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මේක ඊළඟ ගාතාවත් එක්ක සම්බන්ධයි. මෙතන අපිට පේනවා අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ මේ ගාථා දෙකෙන්. ඊළඟ ගාතාවත් එක්ක සහ සම්බන්ධතාවයෙන් යුක්ත අර්ථයක් ඉදිරිපත් වෙන ගාතාවක් හැටියට තමයි මේ ගාතාව අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි මේ ගාථා දෙකේ අර්ථ පැහැදිලි කරගෙන ඉන්න අනතුරු අපි බලමු ඊළඟ ගාතාවන් වල අර්ථය මොනවද කියලා. හරි. අපි බලමු දැන් ඔන්න පළවෙනි පදයේ මහේසිනා මහේර්ෂීන් වහන්සේ විසින් නැත්නම් බුදුරජාණන් වහන්සේ විසින් කතිතාය ප්‍රකාශ කරන ලද ඉමිස්සා ඉදානි ගාතාය මේ ගාතාවෙහි ඊට පස්සේ අංක 4 ගාතාය මේ ගාතාවෙහි ඊළඟට සීලාදී බෙහෙදනං ශීලාදී ප්‍රභේද සහිත අංක 6 අත්තං අර්ථය යථා භූතං තත්ෝ පරිද්දෙන් ඒ කියන්නේ ඇති ආකාරයෙන්ම යෙදී ඇති ආකාරයෙන්ම වර්ණයන්තෝ වර්ණනා කරමින් සුදුල්ලබං අතිශයින් දුර්ලභ වූ ජින ශාසනේ සම්බුද්ධ ශාසනයේහි පබ්බජ්ජං ලබිත්වාන පැවිද්ද ලබාගෙන ඊට පස්සේ අංක 13 සීලාදී සංඝහං සීල ආදි වශයෙන් සංග්‍රහ කරන ලද සීලාදී වශයෙන් දක්වන ලද khේමං ക്ഷേම වූ උජුං ඍජු විසුද්ධියා මග්ගං විසුද්ධි මාර්ගය නැත්නම් නිර්වාණය සඳහා වූ මාර්ගය. එතකොට මේක මම මුලිනුත් කිව්වා මේ ගාථාවේ අර්ථය මෙතනින් අවසන් වෙන්නේ නැහැ. අර්ථය සම්පූර්ණ වෙන්නේ ඊළඟ ගාථාවත් එක්ක. අපි බලමු ඉදිරියට ගිහිල්ලා කොහොමද මේකේ අර්ථය අවසානයේ දක්වා ගමන් කරන්න කියන කාරණාව. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ගාථා 3ක කොටසක්. යථා භූතං අජානන්තා සුද්ධිකාමාපියේද විසුද්ධින් නාදි ගච්ඡanti වායමන්තාපි යෝගිනෝ තේසං පාමොජ්ජ කරණං සුවිසුද්ධ විනිච්ඡයං මහා විහාර වාසීනං දේශනා ණය නිසිතං විසුද්ධි මග්ගං වාසිස්සං තං මේ සක්කච්ඡ භාසතෝ විසුද්ධිකාමා සබ්බේපේ නිසාමයත සාදවෝති. මේකේ ඇතැම් වචන අපි විසුද්ධි මග්ගයේ පිළිබඳව කරන ලද මූලික සාකච්ඡාවේදී ඔබට මතක ඇති අපි උපුටා දැක්වුවා විශේෂයෙන් මහා විහාර වාසීනං දේශනා ණය නිස්සිතං වගේ වචන. ඒ වගේම මේ පාමොජ්ජ කරණං කියන වචනය
ඊළඟට විසුද්ධිකාමා සබ්බේපි නිසාමේත සාදවෝ කියන පාඨය මේ ආදී පාඨ කිහිපයක් අපි විසුද්ධි මග්ගය පිළිබඳව කරන මූලික සාකච්ඡාවේදී යම් යම් කරුණු පැහැදිලි කරනකොට අපි උද්දෘත වශයෙන් යොදාගත් බව ඔබට මතක ඇති. හරි. එහෙනම් අපි මේකෙත් අන්වය සකස් කරගමු අපේ පහසුව පිණිස. යථා භූතං පළවෙනි පදය අජානන්තා යථා භූතං අජානන්තා යේ යෝගිනෝ අංක 4 යෝගිනෝ ඉද අංක 5 සුද්ධිකාමාපි අංක 6 සුද්ධිකාමාපි වායමන්තාපි අංක 7 වායමන්තාපි විසුද්ධින් නාදි ගච්ඡanti විසුද්ධින් අංක 8 නාදි ගච්ඡanti අංක 9 මේ තුන්වෙනි ගාථාවෙන් තමයි අපි මේ ආරම්භ කරන්නට යෙදුන අදහස සම්පූර්ණත්වයටපත් වෙන්නේ. දැන් බලන්න යථා භූතං ඇති තත්තු පරිද්දෙන් ඇති ආකාරයෙන් ඇති තත්තු පරිද්දෙන් අජානන්තා නොදන්නා වූ යේ යම්කිසි යෝගිනෝ යෝගී කෙනෙක්. එහෙම නැත්නම් බණ භාවනාදී විශේෂයෙන් භාවනා යෝගීව කටයුතු කරන තැනැත්තෙක්. භාවනා යෝගී පුද්ගලයෙක්. යෝගිනෝ ඉද මේ ශාසනයෙහි සුද්ධිකාමාපි පිරිසිදු බව කැමැති වුවත් නැත්නම් පාරිශුද්ධත්වයටපත් වෙන්න එහෙම නැත්නම් මෙතන විශේෂයෙන් නිර්වාණ සාක්ෂාත් කිරීම සඳහා කැමැත්ත දැක්වුවත් ඒ සඳහා වායමන්තාපි උත්සාහ කළත් විසුද්ධින් නාදි ගච්ඡanti විසුද්ධියට පාරිශුද්ධ භාවයට න අධිගච්ඡanti නොපැමිණෙති. ඒතර ඇයි ඒකට හේතුව මොකක්ද කියන එක පිළිබඳව ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. අපි බලමු දෙවෙනි ගාථාව. තේසං පාමොජ්ජකරණං සුවිසුද්ධ විනිච්ඡයං මහා විහාර වාසීනං දේශනා ණය නිස්සිතං. එතකොට ඒකේ පදපිළිවෙලේ වෙනසක් නැහැ. ඒ තියෙන පිළිවෙලමයි ගන්න පුළුවන් අපිට. දේශනා ණය නිස්සිතං විසුද්ධි මග්ගං අංක 6 විසුද්ධි මග්ගං භාසිස්සං. එතකොට ඔන්න එක වාක්‍යයක අර්ථය එතනින් අවසන් වෙනවා. භාසිස්සං කියන තැනින් එක අදහසක් අවසන් වෙනවා. ඊළඟට මේ අංක 8 මේ භාසනේ අංක 9 අංක 10 මේ භාසනේ විසුද්ධි මග්ගං. ආපහු අපි මෙතන 6 කියලා ගත්ත එක අංක 11 හැටියටත් අපි ගන්නවා අර්ථය ගලපා ගැනීම සඳහා විසුද්ධි මග්ගං. ඊළඟට අංක 12 විසුද්ධි කාමා සබ්බේපි 13 සබ්බේපි සාදවෝ 14 නිසාමයත අංක 15. මේ විදිහට අපිට මේකේ අර්ථය ගලප ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඊටා පහසුවෙන් අපිට මේ විදිහට අන්වය සකස් කරගත්තාම පදපිළිවෙල සකස් කරගත්තාම මේකේ අර්ථය ගලපා ගැනීමේ පහසුවක් අපිට සැලසෙනවා. හරි. දැන් බලන්න තේසං ඔවුන්ට පාමොජ්ජකරණං ප්‍රමෝද
ජනක වන ආකාරයට ඔවුන්ට ප්‍රමෝද ජනක වන ආකාරයට සුවිසුද්ධ විනිශ්චයන් ඊතා පිරිසිදු ලෙස විනිශ්චය කරන ලද. ඊතා පිරිසිදු ලෙස විනිශ්චය කොට මහා විහාර වාසීනං මහා විහාර වාසීන්ගේ දේශනා ණය නිස්සිතං දේශනා ක්‍රමය ඇසුරු කොට ගනිමින් දේශනා ක්‍රමය ඇසුරු කොට ගනිමින් විසුද්ධි මග්ගං විසුද්ධි මාර්ගය බාසිස්සං ප්‍රකාශ කරන්නෙමි. එතකොට මේ අනාගත කාල ක්‍රියාපදයකින් මේක දක්වලා තියෙනවා. විසුද්ධි මග්ගං බාසිස්සං විසුද්ධි මාර්ගය ප්‍රකාශ කරන්නෙමි. මේ මා විසින් සක්කච්ඡං බාස්තං මනාකොට කියන ලද සකසා ප්‍රකාශ කරන ලද තං ඒ ධර්මය නැත්නම් ඒ විසුද්ධි මාර්ගය තං විසුද්ධි මග්ගං ඒ විසුද්ධි මාර්ගය විසුද්ධි කාමා විසුද්ධිය කැමැති වූ නැත්නම් පාරිශුද්ධත්වයට පත් වීම කැමැති වූ නැත්නම් නිර්වාණය කැමැත්තා වූ සබ්බේපි සාදවෝ සියලු සත්පුරුෂ ජනතාව විසින් සියලු සජ්ජනයන් විසින් නිසාමයත මනාකොට ශ්‍රවණය කරව. එතනදී ආරාධනාවක් කරනවා සත්පුරුෂ ජනයාට මා විසින් මේ ප්‍රකාශ කරන ලද මේ උතුම් වූ නිර්වාණ මාර්ගය මනාකොට ශ්‍රවණය කරන්න කියන ආරාධනාව තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ ගාථා පද කීපය තුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි අපි ඉස්සරහට යමු. දැන් ආපහු මෙතන පැහැදිලි කරනවා මේ විසුද්ධි කියන වචනය පිළිබඳව තත්ත විසුද්ධීති සබ්බමල විරහිතං අච්ඡන්ත පරිසුද්ධං නිබ්බාණං වේදිතබ්බං. තත්ත විසුද්ධීති සබ්බමල විරහිතං අච්ඡන්ත පරිසුද්ධං නිබ්බාණං වේදිතබ්බං. තත්ත එහි විසුද්ධි යනු සබ්බමල විරහිතං සියලු ක්ලේශ ධර්ම වලින් තොර වූ සබ්බමල විරහිතං සියලු ක්ලේශ ධර්ම වලින් තොර වූ අච්ඡන්ත පරිසුද්ධං අත්‍යන්තයෙන්ම පිරිසිදු වූ නිබ්බාණං නිර්වාණය බව වේදිතබ්බං දත යුතුය. තස්සා විසුද්ධියා මග්ගෝති විසුද්ධි මග්ගෝ. තස්සා එම ආකාරයෙන් යුක්ත විසුද්ධියා විසුද්ධියට එහෙම නැත්නම් අත්‍යන්තයෙන් පිරිසිදු වූ විසුද්ධියට මග්ගෝති මාර්ගය වූ හේයින් මාර්ගය වූ නිසා විසුද්ධි මග්ගෝ විසුද්ධි මග්ග නම් වේ. මග්ගෝති අධිගමෝපායෝ උච්චති. මග්ගෝති මෙහි මග්ග යනු මග්ග කියලා කියන්නේ අධිගම උපායෝති උච්චති. අධිගම උපායයයි උච්චති කියනු ලැබේ. තං විසුද්ධි මග්ගං බාසිස්සාමීති අත්තෝ. තං විසුද්ධි මග්ගං ඒ විසුද්ධි මාර්ගය බාසිස්සාමීති ප්‍රකාශ කරන්නෙමි ඉති යනු යන අත්තෝ අර්ථයයි. සෝපනායන් විසුද්ධි මග්ගෝ කත්තචි විපස්සනා මත්ත වශයෙන්ව දේශිතෝ යතාහ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියාති. සෝපනායන් විසුද්ධි මග්ගෝ ඒ විසුද්ධි මාර්ගය වනාහි. සෝපන අයං විසුද්ධි මග්ගෝ ඒ විසුද්ධි මාර්ගය වනාහි කත්තචි කිසියම් තැනක විපස්සනා මත්ත වශයෙන් ඒව විදර්ශනා මාත්‍ර වශයෙන්ම දේශිතෝ දේශනා කරන ලද්දේය. යතාහ යම්සේ දේශනා කරන ලද්දේද ගාථාවකින් පැහැදිලි කරනවා මේ කාරණාව. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියාති. සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයයි යදා යම් කලෙක පඤ්ඤාය ප්‍රඥාවෙන් පස්සති දකීද අත අනතුරුව
දුක්ඛේ නිබ්බින්දති. දුකින් මිදෙති. ඒ සමග්ගෝ විසුද්ධියා එය විසුද්ධිය පිණිස වූ මග්ගෝ මාර්ගයයි. එතකොට මේ විදිහට මේ විසුද්ධි මාර්ගය කිසියම් තැනක බොහෝ ධර්මයේ තුල බොහෝ අවස්ථාවල විදර්ශනා මාත්‍ර වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ සඳහා නිදර්ශනයක් හැටියට තමයි මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන මේ ගාථා ධර්මය මෙහිදී ඉදිරිපත් කරලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට කත්තචි ජහන පඤ්ඤා වශයෙන් යතාහ යම්හි ඥානංච පඤ්ඤාච සචේ නිබ්බාන සම්තිකේති. කත්තච කම්මාදී වශයෙන් යතාහ කම්මං විච්ඡාච ධම්මාච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති න ගොත්තේන ධනේන වාති. එතකොට මේ තවත් තැනක මේ විසුද්ධිය කියන කාරණාව අපි දැන් මුලින් කතා කළා මේක විදර්ශනා වශයෙන් ඉදිරිපත් වෙනවා කියලා. ඒ වගේම දැන් මෙතනදී ධ්‍යාන ප්‍රඥා වශයෙන් උත් මේ කාරණාව ඉදිරිපත් වෙනවා කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. අපි බලමු කත්තචි කිසියම් තැනක ධ්‍යාන පඤ්ඤා වශයෙන් ධානයද ප්‍රඥාවද වශයෙන් යතාහ යම්සේ යම්හි ඥානංච පඤ්ඤාච සචේ නිබ්බාන සම්තිකේති. යම්හි යම් කෙනෙක් කෙරෙහි යම් කිසි පුද්ගලයෙක් වෙත ඥානංච ධානයද ඒ වගේම පඤ්ඤාච ප්‍රඥාවද ඇත්තේනම් නිබ්බාන සම්තිකේ ඔහු වෙත ඔහු නිර්වාණය සම්තිකේ අසලම. එතකොට නිර්වාණයට ආසන්නවම නැත්නම් නිර්වාණ අධිගමයට ආසන්න පුද්ගලයෙක් විදිහට තමයි සලකන්නේ යම් කිසි කෙනෙක් තුළ ධානය සහ ප්‍රඥාව කියන මේ කියන කාරණා ඇතුළත් වෙලා තියෙනවා නම් යම් කිසි කෙනෙක් තුළ ධාන සහ ප්‍රඥා වඩලා තියෙනවා නම් ඒ පුද්ගලයා නිවනට සමීප වූ පුද්ගලයෙක් හැටියට තමයි ධර්මයේ තුළ සලකන්නේ. ඒ වගේම කත්තචි කම්මාදී වශයෙන් තවත් තැනක කර්මාදී වශයෙන් මේ කාරණාව පැහැදිලි කරනවා. ඒකයි මෙතන කත්තචි කම්මාදී වශයෙන් කිව්වේ. කත්තචි කිසියම් තැනක කම්මාදී වශයෙන් කර්මාදී වශයෙන් දේශනා කොට ඇත. දේශනා කොට ඇත කියන කාරණාව අපිට අධ්‍යාහාර වශයෙන් බාහිරව ගන්න සිද්ධ වෙනවා අර්ථ කල්පා ගැනීම සඳහා. යතා ආහ යම්සේ දේශනා කොට ඇත්තේද කම්මං විච්ඡාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති න ගොත්තේන ධනේන වාති. එතකොට මේ කම්මාදී වශයෙන් මේ කාරණාව පැහැදිලි කරන එක. කම්මං කර්මය, ඒ වගේම විච්ඡා විද්‍යාව, ධම්මෝ ධර්මය, සීලං සීලය, ජීවිත මුත්තමං උතුම් වූ ජීවිත දිවි පැවැත්ම, ජීවිත මුත්තමං උතුම් වූ දිවි පැවැත්ම යන ඒතේන මේ වගෙන් මච්ඡා මනුස්සයෝ සුජ්ජන්ති පිරිසිදු වෙති. ඒ වගේම ධනේන ගොත්තේන ගෝත්‍රයෙන් හෝ ඒ වගේම ධනේනවා ධනේන් හෝ න සුජ්ජන්ති එසේ පිරිසිදු නොවේති. ඒතර යම්කිසි පුද්ගලයෙක් පාරිශුද්ධත්වයටපත් වෙනවා නම් ඔවුන් පාරිශුද්ධත්වයටපත් වෙන්නේ කර්මයේ තුලින් ඔහු කරන කර්මයේ තුලින් කටයුතු තුලින් ඒ වගේම විද්‍යාව මගින් ඒ වගේම ධර්මය ශීලය සහ උතුම් දිවි පැවැත්ම කියන මේ අංග පාරිශුද්ධත්වයටපත් වීම තුළ තමයි කෙනෙක්ගේ පාරිශුද්ධත්වය රඳා පවතින්නේ. එහෙම නැතිව ගෝත්‍රය නිසා හෝ වේවා ධනෙ නිසා හෝ වේවා කිසියම් කෙනෙක් පාරිශුද්ධත්වයටපත් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි මේ තුල ඉදිරිපත් වෙලා තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. කත්තච සීලාදී වශයෙන් යතාහ. ඒතර තවත් තැනක සීලාදී වශයෙන් මේ විසුද්ධිය පිළිබඳව කරුණු කාරණා දක්වනවා. අපි බලමු මේකේ අන්වය සකස් කරගන්න අවශ්‍යයි. සබ්බදා කියන වචනේ අපි ඉස්සලම ගන්නවා. සබ්බදා සීල සම්පන්නෝ දෙවෙනි පදය. ඒ වගේම පඤ්ඤවා සුසමාහිතෝ පළවෙනි පදේ ඒ පිළිවෙලටමයි යන්නේ. සුසමාහිතෝ ඊළඟට ආරද්ධ විරියෝ පද පිළිවෙලේ වෙනසක් නැහැ. ආරද්ධ විරියෝ
පහිතත්තෝ දුත්තරං අංක 7 දුත්තරං ඕගං අංක 8 9 තරති. මේ පිළිවෙලට තමයි අපිට මේකේ පද පිළිවෙල සකස් කර ගන්න පුළුවන්. පළවෙනි පාදයේ ගැටලුවක් නැහැ. ඒ විදිහට මේ නව පද පිළිවෙල 1 2 3 4 5 6 ඊට පස්සේ පද ටික වෙනස් වෙනවා 8 9 7 කියන පිළිවෙලට. එතකොට මේ විදිහට බැලුවාම අපි බලමු දැන් මේකේ අර්ථය කත්තචි සීලාදී වශයෙන් කත්තචි කිසියම් තැනක සීලාදී වශයෙන් මේක දේශනා කරලා තියෙනවා විසුද්ධි මාර්ගය. යතාහ යම්සේ දේශනා කර ඇත්තේද සබ්බදා සියලු කල්හි සීල සම්පන්න වේද ඒ වගේම පඤ්ඤවා ප්‍රඥාවන්ත වේද සුසමාහිතෝ සංසුන් ඉඳුරන් ඇත්තේ වේද ආරද්ධ විරියෝ ආරම්භ කරන ලද වීර්ය ඇත්තේ වේද පහිතත්තෝ වඩන ලද වීර්ය ඇත්තේද එවැනි තැනැත්තා එක අපි අධ්‍යාහාර වශයෙන් ගන්න ඕන මෙන්න මේ කියන ලක්ෂණ වලින් සමන්විත පුද්ගලයා දුත්තරං දුකසේ තරණය කළ යුතු නැත්නම් තරණය කිරීමට ඊතා අපහසු වූ ඕඝය තරති තරණය කරයි. මේ සංසාරේ නැමැති ඕඝය ඔහු තරණය කරනු ලබනවා. එතකොට මොනවද මෙන්න මේ කියන ලක්ෂණ වලින් සමන්විත වෙන්න ඕන? සීල සම්පන්න වෙන්න ඕන. ඒ වගේම ප්‍රඥා සම්පන්න වෙන්න ඕන. සුසමාහිතෝ සංසුන් සිත් ඇති වෙන්න ඕන. සංසුන් ඉන්ද්‍රයන් ඇති කර ගන්නට ඕන. ඒ වගේම ආරද්ධ විරියෝ ආරම්භන ලද වීරයෙන් යුක්ත වෙන්න ඕන. ඒ වගේම වඩන ලද ප්‍රධාන වීරිය ඇති තැනැත්තෙක් වෙන්න ඕන. මෙන්න මේ කියන ලක්ෂණ වලින් යුක්ත තැනැත්තා සාමාන්‍ය පුහුදුන් පුද්ගලයන්ට ඊතර වීමට අපහසු වූ මේ සංසාරේ නැමැති ඕගය තරණය කරමින් නිර්වාණය සාක්ෂාත් කරන බව තමයි සංක්ෂිප්තව අපිට මෙහිදී මේ ගාථාවේ අර්ථය හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. හරි අපි යමු ඉස්සරහට. කත්තචි සතිපට්ඨානාදී වශයෙන් යතාහ. ඒ වගේම තවත් තැනක මේක සතිපට්ඨානේ සිහිය පිහිටවීම සම්බන්ධයෙන් අපි දන්නවා සතර සතිපට්ඨානය ගැන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානය සම්බන්ධ කරගෙන මෙතන විසුද්ධිය පැහැදිලි කරනවා. කත්තචි සතිපට්ඨානාදී වශයෙන් යතාහ. ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති සම්මප්පදානාදීසුපි ඒසේව නයෝ ඉමස්මින් පන පඤ්ඤ ව්‍යාකරණේ සීලාදි වශයෙන් දේශිතෝ. ඒතර කත්තචි සතිපට්ඨානාදී වශයෙන් කිසියම් තැනක සතිපට්ඨානාදී වශයෙන් සතිපට්ඨාන නැත්නම් සිහිය පිහිටවීම ආදී වශයෙන් දේශතන් දේශනා කරන ලදී. යතාහ යම්සේ දේශනා කරන ලද්දේද ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ. ඒතර අපි මේක පිළිවෙලක් සකස් කර ගනිමු. භික්කවේ කියන එක අපි මුලටම ගන්න ඕන. භික්කවේ අයං සතිපට්ඨාන අයං සතිපට්ඨාන සත්තානං විසුද්ධිය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං
ඒකායනෝ මග්ගෝ. ඒකායනෝ මග්ගෝ. එතකොට මෙන්න මේ පිළිවෙලට අපිට මේක ගන්න පුළුවන්. චත්තාරෝ සතිපට්ඨාන කියන එක අපි එක වචනයක් විදිහට ගමු. එතකොට මේ පිළිවෙලට ගත්තාම අපිට පැහැදිලි අර්ථය භික්කවේ මහණෙනි අයං මේ සතර සතිපට්ඨාන සතර සතිපට්ඨානයක් වේද තං කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා යන මේ සතර සතිපට්ඨානයක් වේද සත්තානං විසුද්ධිය සත්වයන්ගේ විසුද්ධිය පිණිස සත්වයන්ගේ පාරිශුද්ධත්වයේ පිණිස සත්තානං විසුද්ධිය ඒ වගේම නිබ්බානස්ස සච්ච කිරියාය නිර්වාණය අවබෝධ කිරීම සඳහා ඇති ඉදං මෙය ඒකායනෝ මග්ගෝ ඒකායන මාර්ගයයි එකම මාර්ගයයි මේ සතර සතිපට්ඨානය තමයි නිර්වාණ අධිගමයේ සඳහා ඇති ඒකායන මාර්ගය එකම මාර්ගය කියන එකයි ඒකේ සරල අදහස විදියට අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඊළඟ ඡේදයේ කියනවා සම්මප්පදානාදීසුපි ඒසේව නයෝ ඉමස්මින් පන පඤ්ඤා ව්‍යාකරණේ සීලාදි වශයෙන් දේස්තෝ සම්මප්පදානාදීසුපි සම්‍යක් ප්‍රදානාදී එහිද සතර විද සම්‍යක් ප්‍රදාන වලදීද ඒසේව නයෝ මේ න්‍යායම වේ මේ න්‍යායම වේ මේ ආකාරයෙන්ම හඳුනා ගන්න පුළුවන් මේ ක්‍රමයෙන්ම හඳුනාගත හැකියි. ඉමස්මින් පන පඤ්ඤ ව්‍යාකරණේ මේ ප්‍රශ්නය විසඳීමේදී සීලාදී වශයෙන් ශීල ආදී වශයෙන් දේශිතෝ දේශනා කරන ලදී. එතකොට මේ විසුද්ධිය සම්බන්ධයෙන් විවිධ න්‍යායන්ගෙන් කරන කරුණු පැහැදිලි කිරීමක් හැටියට තමයි අපිට මේ කාරණාව හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. తత్రాයං සංකේප වන්නනා සීලේ පතිට්ඨායාති සීලේ තත්වා සීලං පරිපූර්යමානෝ යේව චෙත්ත සීලේ පතිට්ඨතෝති උච්චති. తත්‍ර අයං. එතන පද දෙකක් තියෙන්නේ. తත්‍ර කියන පදයට අයං කියන වචනේ එකතු වෙලා తත්‍රායං කියලා සංදි වෙනවා. తත්‍රායං తත්‍ර අයං తත්‍රායං తත්‍ර අයං తත්‍රායං తත්‍ර එහි අයං මේ සංකේප වර්ණනා සංක්ෂිප්ත වර්ණනාවයි සංක්ෂිප්ත වර්ණනාවයි සීලේ පතිට්ඨායාති සීලේ පතිට්ඨාය ඉති සීලේ පතිට්ඨාය යනු සීලේ තත්වා සීලයෙහි පිහිටා සීලේ තත්වා සීලයෙහි පිහිටා කියන අර්ථය තමයි සීලේ පතිට්ඨාය කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට කිසියම් සීලයක පිහිටා තවදුරටත් ඒක විස්තර කරනවා සීලං පරිපූර්යමානෝ යේව චෙත්ත සීලේ පතිට්ඨිතෝති උච්චති. එතකොට අපි දන්නවා කිසියම් බොහෝ පුද්ගලයන් සීලේ පිහිටෙනවා කියලා සීල් සමාදන් වෙනවා. නමුත් ඒ සීලය සමාදන් වුණාට සිල් පුරන්නේ නැහැ. එහෙම වෙනකොට ඒ සීලෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන විශේෂයෙන් පැහැදිලි කරනවා සීලේ තත්වා කියන එක අදහස් කරන්නේ සීලං පරිපූර්යමානෝ යේව චෙත්ත සීලේ පතිට්ඨිතෝති උච්චති. එතකොට සීලං පරිපූර්යමානෝ යේව සිල් මනා ලෙස මනා කොට සීලය පරිපූර්යමානෝ පුරන්නේම එත් මෙහි සීලේ පතිට්ඨිතෝති සීලේ පිහිටියේ යයි උච්චති කියනු ලැබේ. එතකොට සීලේ පිහිටනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ සිල් පූර්ණය කිරීම තමන් සමාදන් වූ සීලය ආරක්ෂා කිරීම. තස්මා සීල පරිපූර්ණේන සීලේ පතිට්ඨහිත්වාති අයමෙත්ත අත්තෝ. තස්මා ඒ නිසා සීල පරිපූර්ණේන සිල් පිරීම් වශයෙන් සිල් සපිරීම් වශයෙන් සීලේ පතිට්ඨහිත්වාති
සීලේ පිහිටා යයි අයං මෙය එත් මෙහි අත්තෝ අර්ථයයි. එතකොට මෙතන සීලේ පතිට්ඨාය කියන වචනෙන් අදහස් කරන සීලේ තත්වා සීලේ පිහිටා කියන එක. ඒතර සීලේ පිහිටා කියන එකෙන් අදහස් කරන්නේ මෙතන සිල් පුරණවයි කියන අර්ථය. එහෙනම් තස්මා ඒ නිසා සීල පරිපූර්ණේන සිල් පිරීමෙන් සිල් සම්පූර්ණ කිරීම වශයෙන් සීලේ පතිට්ඨහිත්වාති සීලේ පිහිටා යන අයං එත්ත අත්තෝ මෙය එත්ත මෙහි අත්තෝ අර්ථයයි. ඊළඟට නරෝ කියන වචනේ විග්‍රහ කරනවා නරෝ ඉති නරෝ යනු සත්ත්වෝ සත්වයෝය. නරෝ කියන වචනේ සත්වයෝ අදහස් වෙනවා. නරෝති සත්ත්වෝ නරෝ යනු සත්වයෝය. සපඤ්ඤෝති කම්මජාය ති හේතුක පටිසන්ධි පටිඤ්ඤාය පඤ්ඤවා. සපඤ්ඤෝ කියන වචනේ විග්‍රහ කරනවා සපඤ්ඤෝති කම්මජාය ති හේතුක පටිසන්ධි පඤ්ඤාය පඤ්ඤවා. සපඤ්ඤෝ යනු සපඤ්ඤෝති සපඤ්ඤෝ යනු කම්මජාය කර්මය හේතු කොටගෙන උපන් කම්මජාය කම්මජ කියනවා කර්මයෙන් හටගත් කියන අදහසෙන් නම් කම්මජාය කර්මය හේතු කොටගෙන උපන් ති හේතුක පටිසන්ධි ත්‍රි හේතුක ප්‍රතිසන්ධි වූ ප්‍රඥාවෙන් පඤ්ඤාය ප්‍රඥාවෙන් පඤ්ඤවා ප්‍රඥා ඇත්තේ කියන අදහසින් තමයි එතන සපඤ්ඤෝ කියලා කියන්නේ. චිත්තං පඤ්ඤංච භාවයන්ති චිත්තං පඤ්ඤංච භාවයන් යනු සමාධිචේව විපස්සනංච භාවයමානෝ. ඒතර චිත්තං පඤ්ඤංච භාවයන් කියන එකෙන් අදහස් කරන්නේ සමාධි භාවනාව සහ විදර්ශනා භාවනාව වඩන්නේය කියන අර්ථයෙන්. එහෙනම් චිත්තං පඤ්ඤංච භාවයන් ඉති චිත්තං පඤ්ඤංච භාවයන් යනු සමාධිචේව සමාධියද විපස්සනංච විදර්ශනාවද භාවයමානෝ වඩන්නේ ඒවච වඩන්නේම වෙයි කියන අර්ථය. ඊළඟට චිත්තසීසේනහි එත්ත සමාධි නිද්දෙට්ටෝ චිත්තසීසේනහි එත්ත සමාධි නිද්දිට්ටෝ එත්ත මෙහි චිත්තසීසේන චිත්ත යනුවෙන් නැත්නම් චිත්ත යන සීර්ෂයෙන් චිත්ත යන අදහසින් මෙහි ඉදිරිපත් වෙන චිත්ත යන ශීර්ෂයෙන් චිත්ත යන අදහසෙන් සමාධිය නිද්දිට්ටෝ නිර්දේශිතය පඤ්ඤා නාමේනච විපස්සනාති ප්‍රඥා නාමයෙන්ද විපස්සනා විදර්ශනාව නිද්දිට්ටෝ නිර්දේශිතය ආතාපි ඉති විරියවා මෙතන ආතාපි යනු විරියවා වීර්යවන්ත බව. තම වීර්ය ඇති තැනැත්තා ආතාපි. විරියංහි කිලේසානං ආතාපන පරිතාපනට්ඨේන ආතාපෝති උච්චති. විරියංහි වීර්යෙන් කිලේසානං ක්ලේශ ධර්මයන් ආතාපන පරිතාපනට්ඨේන තවනු ලබන දවන ආතාපන පරිතාපන තවනු ලබන ඒ වගේම දවනු ලබන යන අට්ඨේන අර්ථයෙන් ආතාපෝ යනුවෙන් උච්චති කියනු ලැබේ. එතකොට මෙතන ආතාපෝ කියලා කියන්නේ කෙලෙස් තවන වීර්ය ඇති කියන අර්ථය. එතකොට කෙලෙස් තවන වීර්ය ඇති කියන අර්ථයෙන් තමයි ආතාපී කියන වචනය මෙහිදී භාවිතා වෙලා තියෙන්නේ. එතකොට ওই විදිහට අපිට මේක පහසුවෙන් අර්ථ ගන්නවන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම සානං ආතාපන පරිතාපන අට්ඨේන ආතාපෝති උච්චති. අපි ඒක කියුවා තදස්ස අත්තේති ආතාපි. තං අස්ස තදස්ස තං අස්ස කියන පද දෙක තදස්ස නමින් සංදි වෙනවා. තං අස්ස තදස්ස තදස්ස අත්ති තං අස්ස අත්තේති තං මේ කියන ලක්ෂණය. ඒ කියන්නේ මේ කෙලෙස් දවන තවන ස්වභාවය ඒ ලක්ෂණය අස්ස ඔහු කෙරෙහි යම්කිසි පුද්ගලයෙක් කෙරෙහි
අත්ථීති ඇත්තේ යන අර්ථයෙන් ආතාපි ආතාපි යනුවෙන් හැඳින්වේ. ඊළඟට නිපකෝති නේපක්කං වුච්චති පඤ්ඤා. නිපකෝති මෙතන අපිට හම්බෙන නිපකෝ කියන වචනය. නිපකෝති නිපක යන්නෙන් නේපක්කං වුච්චති පඤ්ඤා. නිපක භාවය නැත්නම් ඒ ප්‍රඥාව හැඳින්වීම සඳහා භාවිත පර්යාය පදයක් විදිහට තමයි නිපකෝ කියන වචනය මෙතනදී යොදලා තියෙන්නේ. තාය සමන්නාගතෝති අත්තෝ. તો නිපකෝ කියලා කියන්නේ එවැනි වූ ප්‍රඥාවෙන් සමන්විත වූ පුද්ගලයා. හැඳින්වීම සඳහා නිපකෝ කියන වචනය භාවිත වෙනවා. තාය සමන්නාගතෝති අත්තෝ. ඉමිනාපන පදේන පාරිහාරීය පඤ්ඤං දස්සේති. ඉමිනාපන පදේන මේ පදයෙන් පාරිහාරීය පඤ්ඤං දස්සේති. ඒතර මෙතන නිපක කියන අර්ථයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ අපි විශේෂයෙන් අධිගමනය කරන ප්‍රඥාවට වඩා සාමාන්‍ය ව්‍යවහාර ලෝකයේ පවතින ප්‍රඥාව. වෝහාරික ලෝකේ නැත්නම් ව්‍යවහාරික ප්‍රඥාව. ඒකයි මෙතන කියන්නේ ඉමිනාපන පදේන මේ පදයෙන් වනාහි පාරිහාරීය පඤ්ඤං ව්‍යවහාරික ප්‍රඥාව දස්සේති දක්වනු ලබයි. ඉමස්මින්හි පඤ්ඤා ව්‍යාකරණේ තික්කත්තුං පඤ්ඤා ආගතා. ඉමස්මින්හි පඤ්ඤා ව්‍යාකරණේ මේ ප්‍රශ්න විසඳීමෙහි තික්කත්තුං පඤ්ඤා ආගතා. තික්කත්තුං ආකාර තුනකින් පඤ්ඤා ආගතා ප්‍රඥාව ඉදිරිපත් වෙයි. ඒතර ප්‍රඥාව ආකාර තුනකින් මෙතනදී විග්‍රහ වෙනවා කියන කාරණාව. තත්ත පඨමා ජාති පඤ්ඤා. තත්ත ඒ අතරින් පඨමා පළමු වෙන්න ජාති පඤ්ඤා ජාති ප්‍රඥාවයි. ဒုတိယ දෙවැන්න විපස්සනා පඤ්ඤා විදර්ශනා ප්‍රඥාවයි. ඒතර මේකේ ජාති පඤ්ඤා කියන එකෙන් අදහස් කරන්නේ සහජයෙන්ම පුද්ගලයෙක් තුල පිහිටන ප්‍රඥාව. ජාති ප්‍රඥා ජාති පඤ්ඤා පාලි වචනේ ජාති පඤ්ඤා. එතකොට සහජයෙන්ම නැත්නම් උපතින්ම පුද්ගලයෙක් තුල පිහිටන ප්‍රඥාව. ඊළඟට ဒုတိယ විපස්සනා පඤ්ඤා දෙවැන්න විදර්ශනා ප්‍රඥාව. එතකොට ඒක විදර්ශනා ප්‍රඥාව ගොඩනගා ගන්නට නම් යම්කිසි කෙනෙක්ට ධර්මයන් පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්ම ආදී වශයෙන් මේ ලක්ෂණ වශයෙන් බැලීමෙන් තමයි විදර්ශනා ප්‍රඥාව කෙනෙක්ට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ. විපස්සනා පඤ්ඤා. තතියා සබ්බකිච්ච පරිනායිකා පරිහාරියා පඤ්ඤා. ඔන්න තුන්වෙනි කාරණාව සබ්බකිච්ච සියලු කටයුතු. සබ්බකිච්ච පරිනායිකා සියලු කටයුතු හසුරුවනු ලබන. පරිනායික කියන එක අදහස හසුරුවනු ලබන පාරිහාරියා ප්‍රඥා ව්‍යවහාරික ප්‍රඥාව. ඒතකොට ප්‍රඥාවේ ප්‍රභේද තුනක් ගැන මෙතන විශේෂයෙන් සාකච්ඡා කරනවා. පඨමා ජාති පඤ්ඤා පළමු වෙන සහජ ප්‍රඥාව. ඒ වගේම ဒုတိယ විපස්සනා පඤ්ඤා දෙවැන්න විදර්ශනා ප්‍රඥාව. තතියා සබ්බකිච්ච පරිනායිකා පරිහාරියා පඤ්ඤා තුන්වැන්න තමයි සියලු කටයුතු මෙහෙයවනු ලබන ව්‍යවහාරික ප්‍රඥාව. එතකොට ප්‍රඥාවේ ප්‍රභේද තුනක් අපිට ওই විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. සංසාරේ භයං ඉක්කතිති බික්කු. මෙතන බික්කු කියන වචනය පිළිබඳ විග්‍රහයක්. මේක ඉතා ප්‍රසිද්ධ ප්‍රකාශනයක්. සංසාරේ භයං ඉක්කතිති බික්කු. මේ බික්කු ශබ්දය පිළිබඳව කෙරෙන විවරණයක් විග්‍රහයක් හැටියට තමයි ඒක අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. සංසාරේ භයං ඉක්කතිති බික්කු. සසර බිය ඉක්මවන හේන් නැත්නම් සසර බිය දකින හේන් බික්කු යනුවෙන් කියනු ලැබේ. සෝයිමං විජටේ ජටಂತಿ. සෝයිමං විජටේ ජටං යනු සෝ ඉමිනාච සීලේන ඉමිනාච චිත්ත සීසේන නිද්දිට්ඨ සමාධිනා ඉමායච තිවිදාය පඤ්ඤාය ඉමිනාච ආතාපේනාති චහි ධම්මේහි සමන්නාගතෝ බික්කු. සෙය්‍ය ඒක විස්තර කරනවා. අපි ඒක ඇල පස්සේ කතා කරමු. එතනින් එහාට සෙය්‍යතාපි නාම පුරිසෝ පටවියා කියන කොටස බික්කු කියන තැනින් දක්වා අපි කතා කරමු. මේක ඊළඟ කොටසදී අපි ගමු ඒ අර්ථය. එතකොට සෝයිමං විජටේ ජටಂತಿ. සෝයිමං විජටේ ජටං යනෝ සෝ ඉමිනාච සීලේන.
මේ සීලයෙන්ද ඉමිනාච චිත්ත සීසේන මේ චිත්ත යන ශීර්ෂයෙන් දක්වන ලද චිත්ත සීසේන චිත්ත යන ශීර්ෂයෙන් දක්වන ලද නිද්දිට දක්වන ලද සමාධිනා සමාධියෙන්ද ඉමායච ත්‍රිවිධාය මේ ත්‍රිවිධ පඤ්ඤාය ප්‍රඥාවෙන්ද ඉමිනාච ආතාපේනාති මේ ආතාපී ගුණේන්ද නැත්නම් කෙලස් දවන ගුණේන්ද යන ධම්මේ චහි ධම්මේහි යන මේ කරුණු හයෙන් සමන්නාගතෝ සමන්වාගත වූ නැත්නම් මේ කරුණු හයෙන් සමන්විත වූ භික්ඛු භික්ෂුව. එතකොට මෙතන ධර්ම හයක් පිළිබඳව කතා කරනවා. අර කිව්ව ප්‍රඥා තුනයි. ඊට පස්සේ මෙතන කතා කරන සමාධිය යෝග විශේෂයෙන් ත්‍රිවිධාය පඤ්ඤායච ආතාපේන කියන මේ ධර්ම හයෙන් සමන්විත වූ භික්ෂුන් වහන්සේ සේය්‍යතාපි නාම පුරිසෝ මේ කොටස අපි කලින් කොටසදී ගත්තා. සේය්‍යතාපි නාම පුරිසෝ පඨවියා පතිට්ඨාය සුනිසිතං සත්තං උක්කිපිත්වා මහන්තං වේලුගුම්බං විජටේය. ඒවමේව සීලේ පතිට්ඨාය සමාධි සීලාය සුනිහිතං විපස්සනා පඤ්ඤා සත්තං විරිය බල පග්ගහිතේන පාරිහාරිය පඤ්ඤා හත්තේන උක්කිපිත්වා සබ්බම්පිතං අත්තනෝ සන්තානේ පතිතං තණ්හා ජටං විජටේය සංචින්දේය සම්පදාලේය මග්ගක්කනේ පනේස තං ජටං විජටේති නාම ඵලක්කනේ විජටිත ජටෝ සදේවකස්ස ලෝකස්ස අග්ග දක්ඛිනේයෝ හෝති තේනාහ භගවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජටේ ජටං. එතකොට මේ ගාථාව දේශනා කිරීම සඳහා හේතුව මෙතනදී පැහැදිලි කරනවා සේය්‍යතාපි නාම පුරිසෝ පඨවියා පතිට්ඨාය යම් කිසි පුරුෂයෙක් කිසියම් පුරුෂයෙක් පඨවියා පතිට්ඨාය පොළොවේ හිටගෙන සුනිසිතං සත්තං ඊතා තියුණු ආයුධයක් උක්කිපෙත්වා ඔසවා මහන්තං වේලුගුම්බං විශාල වූ උණ පඳුරක් විජටේය අවුල් හරින්නේද ඒවමේව එසේම සීලේ පතිට්ඨාය සීලේ පිහිටියාව සීලේ පිහිටා සමාධි සීලාය සමාධිය නැමැති සමාධි සිලාය සමාධිය නැමැති ගලෙහි සුනිසිතං මෝහත් තබන ලද විපස්සනා පඤ්ඤා විදර්ශනා ප්‍රඥාව නැමැති සත්තං ආයුධය විරිය බල පග්ගහිතේන වීර්ය බලයෙන් මෙහෙවන ලද පාරිහාරීය පඤ්ඤා හත්තේන ව්‍යවහාරික ප්‍රඥාව නැමැති ආයුධයෙන් හත්තේන එතන අතින් පඤ්ඤා හත්තේන ව්‍යවහාරික ප්‍රඥාව නැමැති අතින් උක්කිපිත්වා අවසවා සබ්බම්පිතං ඒ සියල්ල අත්තනෝ సంతානේ පතිතං ස්වසංතානේ පවතින තමන්ගේ සිතෙහි පවතින තණ්හා ජටං තෘෂ්ණාව නැමැති ජටාව විජටේය ලිහන්නේය සංචින්දේය මුළුමනින්ම ලිහන්නේය සම්පදාලේය එය සිඳලන්නේය සම්පදාලේය මග්ගක්කනේ පනේස ඒ මාර්ගක්ෂණයෙහි වනාහි ජටං විජටේති ඒ තෘෂ්ණාව නැමැති ජටාව විජටේති ලිහන්නේය නම් වේ පලක්කනේ විජටිත ජටෝ ඵල ෂණයෙහි
විජටිත ජටෝ ලිහන ලද ජටා ඇත්තේ සදේවකස්ස ලෝකස්ස දෙවියන් සහිත වූ ලෝකයාට අග්ග දක්ඛිනෙය්‍යෝ හෝති අග්‍ර දක්ෂිනෙය්‍ය වන්නේය. තේනාහ ඒ නිසා භගවා භාග්‍යතුන් වහන්සේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සපඤ්ඤෝ නරෝ ප්‍රඥාවත් මනුස්සයා තම ප්‍රඥාවත් මිනිසා සීලේ පතිට්ඨාය සීලේ පිහිටා චිත්තං පඤ්ඤංච භාවයන් සමාධියද ප්‍රඥාවද භාවයන් වඩන්නේය. එවැනි එසේ කටයුතු කරන ආතාපි කෙලස් තවන වීරණයෙන් යුතු නිපකෝ දක්ෂ වූ ප්‍රඥාවෙන් සමන්විත බික්ඛු භික්ෂුව ඉමං විජටයේ ජටං මේ ජටාව නැත්තම් මේ ගැට විජටයේ ලිහාලන්නේය කියන අර්ථය අපිට මේකෙදි පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. తత్రాයන් යාය පඤ්ඤාය සපඤ්ඤෝති වුත්තෝ తත්‍රස්ස කරණීයං නත්ති පුරිම කම්මානු භාවේන හිස්ස සා සිද්ධා ආතාපි නිපකෝති එත්ත වුත්ත විරිය වශයෙන් පන තේන සාතච්ඡකාරිනෝ පඤ්ඤා වශයෙන් ච සම්පජානකාරිනා හුත්වා සීලේ පතිට්ඨාය චිත්ත පඤ්ඤා වශයෙන් වුත්තා සමත විපස්සනා භාවේ තබ්බාති ඉමමත්‍ර භගවා සීල සමාධි පඤ්ඤා මුකේන විසුද්ධි මග්ගං දස්සේති එත්තාවතාහි තිස්සෝ తත්‍ර අයං යාය පඤ්ඤාය එහි යම් ප්‍රඥාවක් හේතු කොටගෙන සපඤ්ඤෝති වුත්තෝ සපඤ්ඤ යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේද తත්‍ර අස්ස කරණීයං නැති ඒ පිළිබඳව කළ යුතු කටයුත්තක් නැති නැත පුරිම කම්මානුභාවයෙන්හි පෙර කරන ලද කර්මඵලවල ආනුභාවයෙන් අස්ස සාසිද්ධා එය සිද්ධ වේ. ආතාපි නිපකෝති ආතාප නිපකෝ යනු එත් මෙහි වුත්ත විරිය වශයෙන් පන වුත්ත ප්‍රකාශ කරන ලද විරිය වශයෙන් පන වීර්ය වශයෙන්ද සාතච්ඡකාරිනා පඤ්ඤා වශයෙන්ද සතතේන කියන්නේ කාලාන්තරයක් තිස්සේ පුරුදු කරන ලද විරිය වශයෙන් පන වීර්ය වශයෙන්ද සාතච්ඡකාරණා පඤ්ඤා වශයෙන්ච සම්පජානකාරිනා හුත්වා ඒක අදහස් කරන්නේ සමත විදර්ශනාදීන් යුක්තව සම්පජානකාරිනා හුත්වා මනා සිහියෙන් යුක්තව සීලේ පතිට්ඨාය සීලේ පිහිටා චිත්ත පඤ්ඤා වශයෙන් වුත්තා සමාධි සහ ප්‍රඥා වශයෙන් නැත්නම් චිත්ත සහ ප්‍රඥා වශයෙන් විස්තර කරන ලද සමත විපස්සනා මේ සමතේ සහ විදර්ශනාව භාවේ තබ්බාති වැඩිය යුතුය යනුවෙනි. ඉමමත්‍ර භගවා සීල සමාධි පඤ්ඤා මුකේන මෙහිදී භගවා භාග්‍යවතුන් වහන්සේ සීල සමාධි පඤ්ඤා මුකේන සීල සමාධි ප්‍රඥා වශයෙන් විසුද්ධි මග්ගං දස්සේති විසුද්ධි මාර්ගය දක්වති. එතකොට මෙතන පටන් ගන්නවා ත්‍රිවිධ කල්යාණං සාසනං තේ විජ්ජාදීනං උපනිස්සයෝ අන්තද්වය වජ්ජන මජ්ක්‍ධිම පටිපත්ති සේවනාති අපායාදී සමතික්කම නෝපායෝ තීහාකාරේහි කිලේසප්පහානං වීතික්කමාදීනම් පටිපක්කෝ සංකිලේසත්ත්‍ය විසෝදනං සෝතාපන්නාදී භාවස්සච කාරණං ප්‍රකාශිතං හෝති කතං එත්තහි සීලේන අධිසීල සික්ඛා ප්‍රකාශිතා හෝති සමාධිනා අධිචිත්ත සික්ඛා පඤ්ඤාය අධිපඤ්ඤා සික්ඛා සීලේනච සාසනස්ස ආදි කල්යාණතා ප්‍රකාශිතා හෝති කෝචාදි කුසලානං ධම්මානං සීලංච සුවිසුද්ධන්තාහි වචනතෝ සබ්බපාපස්ස අකරණන්ති ආදී වචනතෝච සීලං සාසනස්ස ආදී. ඒතර මෙතන පැහැදිලි කරනවා ත්‍රිවිධ කල්යාණං සාසනං ත්‍රිවිධ කල්යාණ සාසනය. ඒ වගේම තේවිජ්ජතාදීනං උපනිස්සයෝ ත්‍රිවිද්‍යාදිය ඉපදවීම පිළිබඳ උපනිශ්‍රය ධර්මයන්. ඒ වගේම
අන්තද්වය වජ්ජන මජ්ජිම පටිපත්ති පටිපත්ති සේවනානි. අන්තද්වය වජ්ජන එකෙන් අදහස් කරන්නේ අන්තද්වය කාමසුකල්ලිකාණියෝගය සහ අත්තකිල මතාණියෝගය කියන මේ අන්තද්වයෙන් තොර වූ අන්තද්වය වජ්ජන මජ්ජිම පටිපත්ති සේවනා මැදුම් පිළිවෙත නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව ඇසුරු කිරීම. අපාය ආදී සමතික්කමන උපායෝ ඒ වගේම අපාය ආදී ඉක්මවන උපාය තීහි ආකාරයේහි ආකාර තුනකින් කිලේශ පහණං කෙලෙස් ප්‍රහාණය කිරීම. ඒ වගේම වීතික්කමාදීනම් පටිපක්කෝ වීතික්කමාදී වශයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීම. ඒ වගේම සංකිලේසත්ත්‍ය විසෝධනං සංක්ලේශ ත්‍රය වශයෙන් කෙලෙස් පිරිසිදු කිරීම. සෝතාපන්නාදී භාවස්සච කාරණං පකාශතං හෝති. මේ ආකාරයෙන් සෝතාපන්න භාවයට පත්වීම පිළිබඳ හේතුව ප්‍රකාශිතං හෝති ප්‍රකාශ කරන ලද්දේ වෙයි. කතං කෙසේද යත් එත්තහි සීලේන අධිසීල සික්ඛා පකාශිතා හෝති. එත්තහි මෙහි වනාහි සීලේන මේ සීල යන පදයෙන් අධිසීල සික්ඛා අධිසීල ශික්ෂාව ප්‍රකාශිතා හෝති ප්‍රකාශ කරන ලද්දේ වෙයි. සමාධිනා අධිචිත්ත සික්ඛා සමාධි යන පදයෙන් අධිචිත්ත ශික්ෂාවද පඤ්ඤාය ප්‍රඥාවෙන් අධිපඤ්ඤා සික්ඛාවද ප්‍රකාශ කරන ලද්දේ වේ. සීලේනච සාසනස්ස ආදි කල්යාණතා ප්‍රකාශිතා හෝති. සීලේනච සීලයෙන්ද සීල යන්නෙන් සාසනස්ස සාසනයෙහි ආදි කල්යාණතා ආදි කල්යාණ බව ප්‍රකාශිතා හෝති ප්‍රකාශ කරන ලද්දේ වේ. කෝචාදි කුසලානං ධම්මානං සීලච්ච සුවිසුද්ධಂತಿ. කෝචාදි කුසලානං ධම්මානං සීලච්ච සුවිසුද්ධං යන පදවලින් යන වචනතෝ වචනෙන් සබ්බ පාපස්ස අකරණಂತಿ. සියලු පව් නොකිරීම යන ආදි වචනතෝච මුල් වචනයෙන්ද සීලං සීලය සාසනස්ස සාසනයෙහි ආදි මූලයයි ප්‍රකාශ කරන ලදී. මේ විදිහට සීලයට ප්‍රමුඛත්වය ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මෙතනදී කරුණු කාරණා වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. හරි. ඊළඟට තංච කල්යාණං අපටිසාරාදී ගුණවහත්තා සමාධිනා මජ්ජේ කල්යාණතා ප්‍රකාශතා හෝති. කුසලස්ස උපසම්පදාති ආදී වචනතෝහි සමාධි සාසනස්ස මජ්ජෝ සෝච කල්යාණෝ ඉද්දි විදාති ගුණවහත්තා පඤ්ඤාය පරියෝසාන කල්යාණතා ප්‍රකාශිතා හෝති. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනන්තිහි වචනතෝ පඤ්ඤුත්තරතෝච පඤ්ඤා සාසනස්ස පරියෝසාන සාච කල්යාණ ඉට්ඨානිට්ඨේසු තහාදි භාවාව හනතෝ සේලෝ යතා ඒක ගහනෝ වාතේන න සමීරති එවං නින්දාපසංසාසු නසමිජ්ජන්ති පණ්ඩිතා තේහි වුත්තං තංච කල්යාණං එයද කල්යාණ ධර්මයක් වේ. ඒකට හේතුව පැහැදිලි කරනවා අපටිසාරාදී ගුණවහත්තා විපිරිසර භාවයෙන් මිදීම ආදී ගුණයන් ප්‍රකාශ කරන නිසාවෙන්. සමාධිනා මජ්ජේ කල්යාණතා ප්‍රකාශතා හෝති. සමාධිනා සමාධියන්නෙන් මජ්ජේ කල්යාණතා මධ්‍ය කල්යාණ බව ප්‍රකාශිතා හෝති ප්‍රකාශ කරන ලද්දේ වේ. කුසලස්ස උපසම්පදාති ආදි වචනතෝයි. කුසලස්ස උපසම්පදා යනාදී වචනයෙන් සමාධි ශාසනස්ස මජ්ජෝ සමාධි ශාසනය පිළිබඳ මධ්‍ය ලෙස ඉදිරිපත් වේ. සෝච කල්යාණෝ එයද කල්යාණ ධර්මයකි. ඉද්දිවිදාදී ගුණවහත්තා එකට හේතුව 이르දිවිද ආදී ගුණයන් ප්‍රකාශ කරන හේයින්.
පඤ්ඤාය පරියෝසాన කල්යාණතා ප්‍රකාශතා හෝති. ප්‍රඥා යනුවෙන් පරියෝසాన කල්යාණතාව ප්‍රකාශ කරන ලදී. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනන්තිහි වචනතෝ. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං යන වචනතෝ වචනෙන් පඤ්ඤුත්තරතෝච උතුම් වූ ප්‍රඥාව වන හේින්ද පඤ්ඤා ශාසනස්ස පරියෝසානං ප්‍රඥා ශාසනයේ පර්යාව ශාසනයේ වන හේින්ද තංච කල්යාණං එයද කල්යාණ සාච කල්යාණං එයද කල්යාණ ධර්මයකි. ඉට්ඨානිට්ඨේසු තාදි භාවාච හනතෝ. ඊට හේතුව තමයි ඉෂ්ඨානිෂ්ඨ කැමැති ඒ වගේම අකමැති විෂයන් පිළිබඳ යථා ස්වභාවය ප්‍රඥාව විසින් පෙන්වා දෙන නිසා. නිසා සේලෝ යතා ඒක ගහනෝ වාතේන න සමීරති එවං නින්දාපසංසාසු නසබින්ජන්ති පණ්ඩිතාතිහි වුත්තං. එහෙයින් සේලෝ යතා ඒක ගනෝ යම්සේ විශාල වූ ගල් කුලක් වාතේන සුළඟින් න සමීරති නොසැලෙන්නේද පණ්ඩිතයෝ එවං මෙසේ නින්දාපසංසාසු නින්දා ප්‍රශංසා දෙකෙහිදී න සමිජ්ජන්ති නොසැලේ යනුවෙන් වුත්තං ප්‍රකාශ කරන ලදී. හරි. එතකොට මේ කරුණු පිළිබඳව අපි අද සාකච්ඡා කරපු කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරනකොට අපිට මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පුළුවන් වෙන්න ඕන. පළවෙනි කාරණාව තමයි අපි මේ පාඩම තුල කතා කරා මහා විහාර න්‍යාය පිළිබඳව. එතකොට මහා විහාර වංශයට අනුගත වෙමින් තමයි විශේෂයෙන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ විසුද්ධි මග්ගය රචනා කිරීම සඳහා කටයුතු කරලා තියෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් කරුණු කාරණා විසුද්ධි මග්ගයේ ආරම්භක ගාථාවලත් ඒ වගේම බුද්ධඝෝෂ හාමුදුරුවෝ රචනා කරපු අනිකුත් අට කතා දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය ආදී කෘති වලට කරන ලද අට කතා ග්‍රන්ථවලුත් අපිට උකහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒවා ආශ්‍රය කරගෙන මහා විහාර න්‍යාය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් කිරීම මේකෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට හම්බ වුණා ගාතාවක් සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතෝ ආරද්ධ විරියෝ පහිතත්තෝ ඕගං තරති දොත්තරං කියන ගාතාව. ඒතර මේ ගාතාවෙන් ඉදිරිපත් වෙන ධර්මාර්ථ පිළිබඳව විවරණයක් කිරීම තමයි මේකෙන් අපේක්ෂා කරන්නේ. එහෙමනම් අද දවසේදී පාඩමට සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම හැකියාව තියෙනවා මේ කරුණු පිළිබඳව නැවත නැවත අවධානය යොමු කරලා මේ ප්‍රශ්න වලට සූදානම් වෙන්න. එහෙමනම් අද දවසට નિયમિત පාඩම අපි මෙතෙකින් සමාප්තියටපත් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය